Right, good evening to everybody. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, sir. Right, good evening. Right, okay. Right, okay. Right, එතකොට අපි අද මේ ඉස්සතේ කතා කරුවේ number systems වලට ආවනේ. We were talking about number systems. Oh, sir. And we talked about the decimal number system, octal number system, and the binary number system. අපි Apple ගෙඩි ටිකක් ඇඳලා we learned how to count in decimal, octal and binary. නේද? අපිට අර binary වලින් ගයින්ද ගියාම පොඩ්ඩක් අපි හිර වෙවි ටිකක් අමාරුවෙන් ඇලගෙන ගියා. ඒතර අපි ඒක තව ටිකක් ගැඹුරට සරලව ගැඹුරට යන්න බලමු. මොකද හැම කෙනෙක්ම මේක තේරුම් අරන් යන්න ඕනේ. right? ඒතර ICT කියපුවම ICT වල ප්‍රධානම වැදගත්ම කොටසක් තමයි number systems. ඒතර අපි පිට කාටවත් කියන්න බෑ අපි තොරතුරු තාක්ෂණය ඉගෙනගෙන තියෙනවා කියලා මේ number systems අපිට බැරි නෑ. ඒ වගේම logic diagrams අපිට බැරි නම් අපි ICT දන්නවා කියලා කියන්න බෑ. ඒ වගේම boolean algebra අපිට බැරි නම් මේ අපි ICT ඉගෙනගෙන තියෙනවා කියන්න බෑ කාටවත්. එහෙනම් number systems, logic diagrams and the boolean algebra මේ විෂයන් තුන මේ පාඩම් තුන ඉතාල වැදගත් ICT වල. මේවා ඔයාලට 10 11ට 12 13ට යනකොට තව ටිකක් මීට වඩා සංකීර්ණ අලුත් දේවල් එකතු වෙවි යනවා. right? ඒකට ඒවට මූලික පදනම ගොඩනගා ගන්න අපි grade 8 වල ඉඳලා 8 9 10 11. හරි. එහෙනම් අපි සියලු දෙනාම මේක දැන් ඉදිරියට කරගෙන යමු. ඒකට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඕන කෙනෙක්ට you can stop me at any time. Whenever you encounter any sort of problem, you can stop me and ask any question whatsoever it is. Right? Then I will clarify the things. හරි මේවා පැහැදිලි කිරීම කරනවා. හරි. ඒ නිසා මේ ගැටලුවක් ඇති කරගන්න එපා. දැන් මෙතන ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ඔක්කොම ඉන්නවා. ඒක මම ඉංග්‍රීසියෙන්ත් කතා කරනවා සිංහලෙන්ත් කතා කරනවා. So that will indeed good for everyone of you. අද ඔක්කොටම හොඳයි සිංහලයටත් හොඳයි ඉංග්‍රීසියටත් හොඳයි. නේද? අපි කවදාද දවසක ඉංග්‍රීසියෙන් උතර කතා කරන්න ඕනේ. It is very important. නේද? ICT එක පැත්තක යනවා එක පැත්තක ඉංග්‍රීසි යනවා. මේ දෙක එකතු වුණාම තමයි අපිට ලෝකේ දැවැන්තෙක් වෙන්නට යෝධ පියවරක් තියන්නට ඕන වැඩක් කරන්න පුළුවන් ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මේ ICT විතරක් නෙමෙයි ඉංග්‍රීසි දෙකම එකට සමගාමීව යන්නේ. මේ දෙකම එකට ගියොත් තමයි ඔයාලා මේ ලෝකේට නැතුම් බැරි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ දෙකම මතක තියාගන්න on one side you have ICT, on the other side you have English. Both should go parallelly. සමාන්තරව යන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ දෙයට එමු. හරි. මමත් ලොකු ජයග්‍රහණ ලැබලා තියෙනවා මේ ICT ඉංග්‍රීසි දෙකම දන්න නිසා. හරි. අවස්ථාව ගොඩාක් හම්බලා තියෙනවා. තව විනාඩියක් මට දෙන්න. right කට්ටිය සමාවෙන්න ඕනේ මේ කෝල් එකක් ආව දෙමු අපි ඉස්කෝලේ. හරි. ඒතර ආල් තේරුණානේ මම කියන්නේ එහෙනම් අපි පාඩමට යමු ගිහිල්ලා චුට්ටක් හිමීට බලමු මේ ටික තේරුම් ගන්න. ඒතර මම ඔයාලගේ මේ නල් ලකුණු කරගත්තා. සමහර අයගේ ලකුණු කරගත්තේ නැහැ. එදා නම් වලින් සම්බන්ධ වෙන්නේ එදාට වඩා වෙනස් වූ නම් වගේකුත් තිබ්බා. හරි. ඔය අත් උස්සන් ඉන්න අය
පහ දාන්නකො දැන් මත් උස්සන්නේ මොකද නේද? හරි. අද අලුතෙන් ආපු අය ඉන්නවනම් අත උස්සන්න බලන්න. any newcomer? උමානි. Excuse me, sir. කියන්නේ Sir, ඔච්චරලා කිව්වට ඇහිලා නෑ sir. ඔඩියෝ කනෙක්ට් කරලා තිබුණා නෑ sir. චුට්ටක් කියන්න බලන්න මම කිව්වේ. මේ ඇහුනේ රවිෂා. sir, ඔච්චරලා කිව්වේ ඇහිලා නෑ sir. ඔඩියෝ කනෙක්ට් කරලා තිබුණා නෑ sir. ඔයාද? ඔව් sir. මොනවා කරනවද මන් දන්නේ අප්පා. නේද? කණ්ඩත් අවත කරනවද ඔය වගේ රැයට? හරි හරි. ලොකු දෙයක් කිව්වේ නෑ ටිකක් ඉතින් ඔය ලස්සන කතා ටිකක් කිව්වා. ඒ ටික ඔය යන අතරේ ආයෙ මතක් කරන්න. හරි? රයිට් ඕකේ. ඒතර උමානි ඇවිල්ලා මේ උමානි මේ කොහෙද බර්නාඩ් ආදර්ශයේද? ඔව් සර්. හරි උමානි මට කලින් කතා කරුවා නේද? අම්මා කතා කරලා මේ නම්බර එක. ඔව් සර් කතා කරා. හරි රයිට් ඕකේ. ඒතර උමානි පළවෙනි පන්තියේ මේ මම දාලා තියෙනවා YouTube link එකේ ඒක පළවෙනි පාඩම බලන්න ඒකේ. හරි සර්. Let's move back to the lesson. Right, we came to this one. We wrote about this one. Right, अब मैं क्या लीवा संख्या पद्धति. अरे तो द्विमेय संख्या वे संख्या देखाई अष्टमेय संख्या वाला संख्या 8යි දශමයේ සංඛ්‍යා වල 10යි ෂඩ්දශමයේ සංඛ්‍යා වල 16යි. ඒතර මේ ටික ටිකක් අවබෝධ කරගන්න ඕනේ හැම වෙලෙම බිඳුවෙන් පටන් ගන්න නිසා අවසාන වෙන්නේ දෙකේ පාදේ කිව්වට දෙක නැතුව. 8 පාදේ කිව්වම 8 නැතුව. 10 පාදේ කිව්වම 10 නැතුව. 16 පාදේ කිව්වම 16 ඉන්න F වලින් 15න් අවසාන වෙනවා. F කියන්නේ 15. ඒතර ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි එතනින් අවසාන කරලා පාඩම now we are moving to today's lesson. Right, this one 10th January 2022. සංඛ්‍යාවක පාදය දැක්වීම, the base of a number system. හරි? සංඛ්‍යාවක පාදේ ඉතා වැදගත් වෙනවා, base of a number system. හරි? පාදය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද සංඛ්‍යාවක පාදය කියලා කියන්නේ? අපේ පාද දෙකක් තියෙනවා නේද? ඉතින් අපි දෙකේ පාදේ. පාද දෙකනේ. හරි එහෙනම් මේ සංඛ්‍යාවක පාදේ කියලා හඳුන්වන්නේ මොකක්ද? හරි වටිනා දෙයක් නේද සංඛ්‍යාවක බේස් එක. In English we call that base of a number system. සංඛ්‍යා පද්ධතියක පාදේ. කොහොමද මේ පාදේ හැදෙන්නේ? කවුරුත් උත්තර දෙන්න බෑ. සංකේත එකතුව. ඈ? ඒ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යාවල එකතුව නේද? Number of digits. Number of digits decide the base of a number system. එතකොට අපි දෙකේ පාදයේ සංඛ්‍යා ගත්තොත් they are called numbers in base 2. Numbers in base 2. දෙකේ පාදයේ සංඛ්‍යා. If you consider octal number system, there you have 8 digits. So in that case we call that numbers in base 8. අටේ පාදයේ සංඛ්‍යා. එතකොට 10 පාදයේ සංඛ්‍යා වලට සංඛ්‍යා දෙන තියෙන 10ක් තියෙනවා. 0 up to 9. You have altogether 10 digits. So in that case we call it numbers in base 10 or decimal number system. Hari numbers in base 10 or decimal number system. 10 පාදයේ සංඛ්‍යා නැත්නම් දශමයේ සංඛ්‍යා. එතකොට මේ වචන හුරු වෙන්න ඕන. එතකොට අපි 16ට යනවා. 16 පාදේ කියන්නේ බිඳුවේ ඉඳලා 9 දක්වා දෙකලා 10 digits and then from A up to F you have 6 digits. එතකොට all together 10 plus 6 means 16. 16ක් තියෙනවා. 16ක් තියෙනවා. හරි. කොහොම තමයි එතකොට ඒකේ 16 පාදයේ numbers in base 16. 16 පාදයේ සංඛ්‍යා. එහෙම නැත්නම් hexadecimal numbers කියලා අපි කියනවා. 16 දශමීය සංඛ්‍යා. ඒතර මේ ටික අවබෝධ කරගන්න පාදය අපි තීරණය කරන්නේ ඒකේ තියෙන digits ගණනට අනුව. එලා මේ පාදය ගොඩාක් දුර යන එකක්. හරි. ඔයා සංඛ්‍යාවක් දැක්කම මේ සංඛ්‍යාව බාහිරින් දකින්න දෙක නෙමෙයි. ඇතුළට දකින්න පුළුවන් වෙනකොට සංඛ්‍යාව. ඒක තමයි අපි ගණිතය දන්නවා. You must move in deep into that number. ඒතර වැඩි details ප්‍රමාණයක් පේන්න ඕන. Right, okay. Right. එහෙනම් දැන් මේක අපි ලියාගෙන තවදුරටත් කතා කරමු. දැන් ඔයාලා බලන්න බේස් එක ගැන කතා කරලා තියෙනවා. The base of a number systems හතරක් ගැන තමයි අපි පරිගණක විද්‍යාවේදී කතා කරන්නේ. ඒ number systems හතර තියෙනවා මෙතන.
හරි බේස් එකක් දීලා තියෙනවා. ඔක සටහන් කරගන්න බිමේට. Excuse me, sir. ආ කියන්නේ. Sir, මම දැන් join වෙන්නේ connection problem එකක් නිසා. Sir, කලින් මොනවා හරි කරාද? පුතේ දැන් අපි කතා කරුවේ මේ පොඩ්ඩක් අර මුල ඉඳලා චුට්ටක් කතා කරලා ICT ගැන චුට්ටක් කතා කරලා ඊට පස්සේ අපි මේ පළවෙනි ස්ලයිඩ් එක ලියා ගන්න හදන්නේ බේස් එක. හරි? Okay, sir. Okay, you can start from here. අද සිනෙලි නෑ නේද ඉන්නව නේද සිනෙලි ලියලා ඉවරයි සර්. Clearly right, sir. that's all right off. නෑ සර් තව Right, okay, let's wait for a few minutes because one or two are still writing. Right, okay. The base of a number system. සංඛ්‍යාවක පාදය දැක්වීම. Right? The base of a number system. The base of a number system is shown at the right end of the number as a subscripted text. සංඛ්‍යා පද්ධතියක පාදය සංඛ්‍යාවට දකුණු පස පහළ කෙළවර දක්වනු ලැබේ. හරි? The base of a number system. උදාහරණයක් විදිහට බලන්න binary number system.
At the end, you write 2 in a subscripted format. So that is number in base 2. Then in the octal number system, you end the number with 8 at the right bottom corner, right? Then decimal 859 in base 10. Then hexadecimal 8A9 in base 16. මේ විදිහට පාදේ අපි දක්වනවා. එතකොට අපි when we write decimal numbers අපි දශමයේ සංඛ්‍යා ලියද්දී අපි 10 ලියන්නේ මොකද්ද? ඒක අපේ විශ්වීය සංඛ්‍යා පද්ධතිය universal number system එක. ඒක අපි නිතරම භාවිත කරන number system එක නිසා ඒකේ 10 පාදේ විදිහට ලියන්න ඕනේ. නමුත් වෙන සංඛ්‍යා පාද වලට යනකොට you have to write the base, right, at the end of the number. That's very important. එතකොට ඕක ගැන එච්චර ගැටලුවක් නැතුව ඇති. බේස් එක සම්බන්ධ. තව ඉදිරියට අපි කතා කරනවා ගණන් හදනවා. ඒකට ඔයාලට චුට්ටක් ඊට වඩා බොහෝ දෙනවා. ඒකට මේෙන් අභ්‍යාසයක් තියෙනවා. ඉංග්‍රීසි and සිංහල එක එක. වැඩපොතේ පැන්සලකින් සටහන් කරන්න නැත්නම් මේක දිහා බලලා උත්තර ටික දැනට ලියා ගන්න. බලන්න උත්තර ටික වැඩ පොතක් නැහැනේ. වැඩපොතක් නැහැ නේ. එහෙනම් ඔහොම මේක උත්තර ටික බලන්න බාන්නටක් ගන්න. हाँ सर right. ඔහොමම උත්තර ටික තියෙන ළඟ තියෙන කොලයක සටහන් කරන්න. කියන්න එපා මං අහනවා. हरी सर right මුඩින්ජි right, all have finished. සර් චුට්ටක් ඉන්න. All right, okay. Finish, sir. All right, okay, let's move forward. Right, fill in the blanks with the words given in the word list. Right? එහෙනම් මේක ඉච්චර අමාරු දෙයක් නෑ. You can easily do it. දැන් පාඩම කරලානේ තියෙන්නේ. පාඩම කරලා තියෙන්නේ. පළවෙනි එක අපි දෙමු. Let us pass that to Shalini. දශමය සංඛ්‍යා පද්ධතිය වේ. කියන්න බාන වාක්‍යෙම. සංකේත 10ක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය වේ. Yes, that's correct. That's correct.
The number system using 10 symbols is the decimal number system. Right, I will give number 2 to Shehara. එක්දාස් එකසිය එක සංඛ්‍යාවේ පාදය 10 වේ. Yes, 1101 සංඛ්‍යාවේ පාදය 10 වේ. The base for 1001 is 10. Right? එතකොට ඒක 1.001 වුණාට that is not a binary number. That is a decimal number. Right, let's move to C. Mayumi. C. Sir, Kavi. Sir, when you can. Mayumi. Tamudi. C. සංකේත දෙකක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය ද්විමේ සංඛ්‍යා පද්ධතිය වේ. Very good. සංකේත දෙකක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය ද්විමේය සංඛ්‍යා පද්ධතිය වේ. The number system using two symbols is a binary number system, or is the binary number system. Right, let's move down to D. I will pass that to Lakvindu. Sir, question number D need sir. Yes, last one. සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ පාදය වේ. Yes, very good. සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය මේ සංඛ්‍යා පද්ධතියේ පාදය වේ. The number of symbols in a number system is its base. ඕක තමයි අපි කතා කරුවේ. බේස් එක තීරණය වෙන්නේ සංකේත ගණනින්. එතකොට ඕක ඔයාලට ගැටලුවක් නෙමෙයි. ඕක දැන් පෑනේ ලියන්න එපා වැඩ පොතේ. You have to do these activities in school. Sir, Oh. අනේ සර් මාව සිග්නල් නැතුව කට් වුණා අර ABC වලට උත්තර ටික කියන්නකෝ සර්. ABC නේද? A වලට සංකේත 10ක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතිය වේ. Then 1001 සංඛ්‍යාවේ පාදය 10 වේ. සංකේත දෙකක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය ද්විමේය සංඛ්‍යා පද්ධතිය වේ. සංඛ්‍යා පද්ධතියක සංකේත ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ පාදය වේ. Thank you sir. හරි right okay. alright. එතකොට ඔයාලට මම මේ YouTube link එකක් දානවා දැන් අද ඉනිසත් එක දැම්ම මේ අද උදේ දෙන්නේ මම හිතන්නේ. අද උදේ හරි right. එතකොට අපි තවදුරටත් ගමන් කරමු. එතකොට දෙනවා decimal number system. දශමය සංඛ්‍යා පද්ධතිය. එතකොට ඒකේ තියෙනවා symbols. දශමයේ සංඛ්‍යා පද්ධතිය symbols තියෙනවා. එතකොට දශමය සංඛ්‍යා පද්ධතිය කියන ඔයාලා හොඳට දන්නවා. හරි. එහෙනම් මේක ලියාගෙන ඊට පස්සේ මේක ගැන චුට්ටක් අපි කතා කරමු දශමයේ සංඛ්‍යා පද්ධතිය සම්බන්ධව. First you write this, then let's talk all this one. Really very sir.
කියලා ඉවරයි සර්. Right, okay. Right, Induri, did you finish? නෑ සර් තව තියෙනවා. Right, okay. Sineri, did you finish? Tejan, finish. නෑ සර්. Right, okay. අතර වෙලානේ මොකද බත් මිගාරක්කින් බෙදලා දුන්නා නම් මේ රොඩි වරයි. රවිෂානම් ඔය ටික ලියලා තියෙන්නේ නේද? ඔව් සර් කියලා තියෙනවා. හරි සර්. Right, okay. Right, here it says decimal number system. The decimal number system is the universal number system. The symbols in this number system are identified as numbers. We use the decimal number system for all arithmetic operations. Right? දශමයේ සංඛ්‍යා අපි වාසය කරන මෙම ලෝකයේ භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය වන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියයි. අපි මෙහි ඇති සංකේත 10 ඉලක්කම් ලෙස හඳුන්වනු ලැබේ. අපි සියලුම අංක ගණිතමය කටයුතු සඳහා දශමයේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරනු ලැබේ. එතකොට අපි ලෝකයේ භාවිතා කරන්නේ everybody in the world, whether Sri Lankans, Chinese, Indians, whosoever it is, they use the decimal number system to do their day-to-day transactions. එතකොට මේක තමයි අපේ විශ්වීය සංඛ්‍යා පද්ධතිය, universal number system එක. එතකොට මේ සංඛ්‍යා පද්ධතියේ symbols තියෙන්නේ 10යි. Symbols in decimal number system are 10, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 වලින් වරයි. ඒක 0ත් එක තමයි මේක 10 බවට පත් වෙන්නේ. හරි. එතකොට අපිට ඉතා වැදගත් දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ number system එකේ තියෙන 0. නේද? 0 ගේ වටිනාකම මොකක්ද? 0ට වටිනාකමක් තියෙනවද? නෑ සර්. බිඳුවට? හරි කියන්න බලන්න බිඳුවට වටිනාකමක් තියෙනවද නැද්ද? නෑ. නෑ. නෑ සර්. නවින්දු කියනවා නවින්දුත් නෑ කියලා කියන්නේ. ඒක ඔක්කොමලා කියන්නේ නෑ කියලා නේද? බිඳුවට වටිනාකමක් නැහැ. ඔයාලා කියන්නේ බිඳුවට වටිනාකමක් නැහැ. තියෙනවා. තියෙනවා? කවුද තියෙනවා කියන්නේ? බාන්න වටිනාකමක් තියෙනවා කියන අත උස්සන්න. එක්කෙනෙක්වත් නැහැ නේද? ඒතර බිඳුවට වටිනාකමක් නැහැ කියන අය? ඒකට නම් ගොඩක් අය ඉන්නවා. ඒ මොකද අර එක්කෙනෙක් චන්ද්‍රකාන්ති දැකලා අර එක බල්ලෙක් බුරනවා අනිත් බල්ලෝ ඒ බල්ලා බුරනවට බුරනවද නෑනේ? හරි එහෙනම් අපි සුද්දක් දැන් ඔය දෙපැත්තම නැති අයත් ඉන්නවා. මරයන් දෙක මුස්සනවා. හරි එතකොට බිඳුවට වටිනාකමක් තියෙනවද නැද්ද? එහෙනම් මේ සංඛ්‍යා පද්ධතියක බිඳුව කියන සංඛ්‍යාව තමයි වටිනාම සංඛ්‍යාව විදිහට අපි සලකන්නේ. ඕනෑම සංඛ්‍යා පද්ධතියක බිඳුව තමයි වටිනාම සංඛ්‍යාව විදිහට අපි සලකන්නේ. හේතුව මේ බිඳුව හඳුන්වා දුන්නාට පස්සේ තමයි මේ සංඛ්‍යා අපි අනන්තය දක්වා ගමන් කිරීමට හැකි සංඛ්‍යා ලෝකයේ බිහි වුණේ මේ බිඳුව after the introduction of 0. ඊට ඉස්සෙල්ලා තිබුණු සංඛ්‍යා සියල්ලක්ම අපිට ඕන තරම් ගනින්න බැරි සංඛ්‍යා තිබ්බා. යම් කිසි දැනක නවතිනවා. විශාල දිග සංඛ්‍යා අපිට ලියන්න සිද්ධ වුණා. මොකද බිඳුව හඳුන්වා දීලා තිබ්බේ නැති නිසා. එහෙනම් තවත් එක දෙයක් මම කියන්නම් සංඛ්‍යාවක් ගත්තාම මේකේ කොටස් කීයක් තියෙනවද?
කියන්න බලන්න ඔය ගණිතඥයෝ ඉන්නවා මෙතන. යරා mathematicians සංඛ්‍යාව කොටස් කීයද මොකක් හරි සංඛ්‍යාවක් අපි ලියගන්න කොටස් තියෙනවා පූර්ණාංශය කියලා දෙනවා ආයේ අනික කියලා මොකද පූර්ණාංශය පූර්ණාංශය සහ දශමාංශය නේද integral part and the fractional part of a number integral part එකයි fractional part එකයි තියෙන number එක එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ මෙහෙම දෙයක් අපි නිකන් මෙහෙම දෙයක් බලමු මේ කීයක් තියෙන්නේ 1 1 මේ තියෙන්නේ 10 මේ දෙන්නේ 100 මේක එකයි කියලා කවුද කියන්නේ? ඔයාලානේ කියන්නේ. මේ එකයි. මේ 10යි කියලා කියන්නේ මේ බිඳුව. මේක 10යි කියලා කියන්නේ මේ බිඳුව. මං හරිද වැරදිද? හරි සර් හරි. මේ බිඳුව තමයි මෙයා 10යි කියලා කියන්නේ. එහෙනම් බිඳුවර වටිනාකම තියෙනවද? තියෙනවා. තියෙනවා සර් තියෙනවා. මෙයා 100යි කියලා කියන්නේ කවුද? මේ බිඳු දෙක. මෙයා 100යි කියන්නේ මේ බිඳු දෙක. එහෙනම් අපි දැනගන්න ඕනේ පුතේ මේ බිඳු පූර්ණාංශෙ මුලින් තිබ්බොත් පමණක් වටිනාකමක් නැහැ. දශමාංශෙ අගින් තිබ්බොත් වටිනාකමක් නැහැ. ඊට අමතරව අනිත් බිඳු සියල්ලගෙම වටිනාකමක් නැහැ. මෙහෙම තිබ්බොත් මේකේ වටිනාකමක් නැහැ. බිඳුවයි 2යි 5යි දශම 7යි 3යි බිඳුව තිබ්බොත් මේක කපා දාන්න පුළුවන් මේක කපා දාන්න. එහෙනම් ඕනම සංඛ්‍යාවක පූර්ණාංශයෙන් මුලින් බිඳුව තිබ්බොත් සහ දශමාංශයෙන් අගින් බිඳුව තිබ්බොත් ඒවයි වටිනාකම් නැත. අනික සෑම බිඳුවකට වටිනාකමක් ඇත. එහෙනම් ඔයාලා මතක තියාගන්න මෙතන මෙයා 1යි, මෙතන මෙයා 10යි, මෙතන මෙයා 100යි උනේ මේ බිඳුව තමයි. එහෙනම් ඒකෙදි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මොකද්ද? මොකද්ද තේරුම් ගන්න ඕන දේ? සංඛ්‍යාවකට තියෙනවා මොකද්ද? ඔව් අනුජ ස්පීකර් ඔන් කරගන්න. හරි. සංඛ්‍යාවකට තියෙනවා කියන්නේ හරිද? සංඛ්‍යාවකට තියෙනවා එයා ඉන්න තැනට අනුව මොකක්ද තියෙන්නේ? yes place value එකක් තියෙනවා. ස්ථානීය අගයක් තියෙනවා. සංඛ්‍යාවක් ඉන්න තැනට අනුව යාට ස්ථානීය අගයක් හිමි වෙනවා. ඒක කියන්නේ ඉස්සරහට කතා කරන්න යන්නේ ඒ නිසා මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නේ. සංඛ්‍යාවක් ඉන්න තැනට අනුව ස්ථානීය අගයක් තියෙනවා. තනි සංඛ්‍යාවක් ගත්තොත් නෙමෙයි. අපි සංඛ්‍යා කීපයක් ස්ටෑන්ඩඩ් නම්බර් එකක් අපි ලියුවොත් ඒකේ ස්ථානයට අනුව වටිනාකමක් තියෙන උදාහරණයක් විදිහට 25 මේක මොකද්ද? මේ මොන ස්ථානයේද? what is this place? yes එක ස්ථානය one's place we call that in English one's place එක ස්ථානය and this one 10 ස්ථානේ 10 ස්ථානය or 10's place one's place 10's place ඒක මම මෙහෙම ලියනවා 52 මෙතන one's place මෙතන 10's place හරි එතකොට බලන්න මේ දෙක කීයද මේ දෙකේ වටිනාකම 20යි 20යි මේ දෙකේ වටිනාකම එකයි ඇයි මේක 20 වෙලා මේක දෙක උනේ 10 ස්ථානේ දෙක හින්දා 20 වුණා. මෙතන දෙක ලෝකේ number 2 is located in the 10th place whereas here it's in the 1st place මෙතන එක ස්ථානයේ දෙක පිළිලා දෙනවා මෙතන 10 ස්ථානයේ පිළිලා දෙනවා right if you consider the number 5 here this one is located in the 1st place so it carries only 5 ඒකේ අගය 5යි මේ 5 ගන්න 50යි why 50 10 ස්ථානේ පහ පිටින් yes because it's in the 10th place ඒක තියෙන්නේ 10 ස්ථානේ ඔන්න ඔක තමයි පුතේ සරලවම අපි ස්ථානියගේ කියන්නේ සරලවම ස්ථානියගේ කියන්නේ මේකට ඒතර මේක අපි අවබෝධ කරගන්න මේවා ප්‍රකාශ බවට පත් කරලා මේවා සුළු කරන්න ඕනේ ඒක තමයි තවත් හොඳට මේක අවබෝධයෙන් දැන් ඉදිරියේදී අපි ඒවා කරනවා මේ නම්බර් එකක් තියෙන තැන ඒ නම්බර් එක ප්‍රකාශය සුළු කරලා තමයි මේ නම්බර් එක තියෙන්නේ දැන් මේ නම්බර් එක ගත්තොත් මේකේ ප්‍රකාශයක් තියෙන්නේ මොකද්ද ප්‍රකාශය මේකේ තියෙන්නේ 5 times 10 to power 0 කියන ප්‍රකාශය සුළු කරලා තියෙනවා 5 times 10 to power 0 හරි කියන ප්‍රකාශය සුළු කරලා තියෙනවා ඒක දැන් අපි ඉස්සරහදී තවදුරටත්
ඒක ගැන කතා කරනවා. ඒක ඔයාලට ඒක පැහැදිලි වෙනවා. ඒ අවස්ථාව වෙනකන් චුට්ටක් අපි right. හරි. ඒ අවස්ථාව වෙනකන් අපි බලමු. ඒකට දැන් ඔයාලට place value එක කියන තේරෙනවානේ. ඔක්කොටම ඔව් සර්. හරි තේරෙනවා. හරි එහෙනම් let's move further down to the lesson. And then බලන්න මේ මෙතන. Another important thing about the number system is that the value of a number changes depending on the place it occupies. සංඛ්‍යා පද්ධති සම්බන්ධව තවත් වැදගත් කරුණක් වන්නේ එහි සංකේත පිහිටන ස්ථානය අනුව ඒවායේ වටිනාකම් වෙනස් වේ. එහෙනම් මේ චුට්ට ලියා ගන්න ඊට පස්සේ අපි place value එක ගැන තව චුට්ටක් වැඩිපුර කතා කරමු. හරි. තාමත් වැදගත් කාරණයක් තමයි කතා කරන්නේ. Right everybody. සමහර අයට දෝංකාර එනවලු. What about the others? නෑ සර් හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා සර්. හොඳට ඇහෙනවනේ මගේ මිහිරි කටහඬ. ඔව් සර් හොඳට ඇහෙනවා. හරි මේ ඉදුවරිට නේද? ඉදුවරි පොඩ්ඩක් බලන්න ඔයාලගේ මේ පොඩ්ඩක් device එක හරි මොකක් හරි ගැටලුවක්ද කියලා. මොකද මේ මම අර YouTube link දානකොට ඒවයි නැවත සවන් දෙනකොට මගේ කටහඬේ දැන් ගැටලුවක් තියෙනවා නම් ඒකේව තියෙන්න ඕනේ. එහෙම එනවා හරි අඩුයි. අද නම් මම නිකන් normal router එකේ යන්නේ මේ fiber line එකනුත් නෙමෙයි. සර් ඔයගොල්ලෝ යාගන්න අර ටිකටම නේද? ලියා ගන්න. උමානි ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද? Sir, Sinhala medium. right okay. අයියෝ
Yes, sir. Right, finish everybody. Yes, sir. Yes, sir. Yes, sir. Right, okay. Era better කියනවා another important thing about a number system is that the value of a number changes depending on the place it occupies. ඉන්න ස්ථානයට අනුව සංඛ්‍යාවක වටිනාකම වෙනස් වෙනවා. ඒක අපි කතා කරුවා. එතකොට for example 321 value of 1 is 1 there. 213 value of 1 is 10 there. 132 value of 1 is 100 there. එතකොට ඔම් බලන්න එතන ඩිජිට් එකේ වෙන වටිනාකම වෙනස් වෙනවා ඉන්න ස්ථානෙට අනුව. right 321 මෙහි එකේ වටිනාකම එකකි because it's in the ones place. 213 මෙහි එකේ වටිනාකම 10කි. මොකද එක තියෙන්නේ 10 ස්ථානේ. 132 මෙහි එකේ වටිනාකම 100කි. හේතුව එක තියෙන්නේ 100 ස්ථානේ. right සර් වැලියු කියන්නේ වටිනාකමද? yes value කියන්නේ වටිනාකම ඈ. value කියන්නේ වටිනාකම. අන්න එහෙමත් වචන ඉගෙන ගන්න ඉංග්‍රීසි වචන ටිකත් ඉගෙන ගන්න සිංහල අය. ඒකට ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා මේ දේවල් ටික. හරි. එතත් චූට්ටක් බැලුවොත් මෙහෙම අපි හිතමු පොඩ්ඩක්. බලමු white board එකට ගිහිල්ලා. හරි. black board එක. right මේකේ අපි දැන් මෙහෙම සංඛ්‍යාවක් ගත්තොත් right සංඛ්‍යාවක් ගමු. let's take this number 543 මේකේ මේ ස්ථානේ මොකද්ද? එක ස්ථානේ ස්ථානය. this one 10 ස්ථානේ Yes, sir. ස්ථානේ ones place tens place and hundreds place. හරි එතකොට මෙන්න මේ සංඛ්‍යාව ගත්තාම මෙන්න මේක අපි හදාගෙන තියෙන්නේ කොහොමද? මේ සංඛ්‍යාව 3නේ 3 times 10 to power 0. එහෙනම් මේක 10 බිංදුව බලය මේ ස්ථානේ. මේ ස්ථානේ නම මොකද්ද? 10 to power of 1. This place is 10 to power of 2. 2. එතකොට මේකට අපි කියනවා සංඛ්‍යාවක බර සාධකය. weighting factor of a number. weighting factor of a number. එහෙනම් මේක අපි කියනවාම 3 times 10 to power of 0. මෙතන කියනවා මේක මොකද්ද? 4 times 10 to power of 1. This one 5 times 10 to power of 2. 10 to power of 2. එතන ඔන්න ඔය ටික තමයි ප්‍රකාශ ටික. මේවා ගොඩාක් නෙමෙයි චූට්ටක් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ ටික අවබෝධ කරගන්න නැතුව අපිට ඉස්සරහට යන්න චුට්ටක් අමාරුයි මේ සංඛ්‍යා පද්ධතිය වල. එහෙනම් පළවෙනි එක මොකද්ද? 3 times 10 to power of 0, second one 4 times 10 to power of 1 and next one 5 times 10 to power of 2 කියලා අපි මේ ප්‍රකාශ ගන්නවා. එතකොට ඔයාලා ගන්නවා yes කියන්නේ සර් එතකොට මේකේ ඉස්සරහට යදි සංඛ්‍යා දැන් 1000 ගණන් එහෙම එද්දි එතකොට ඒකේ පවර් එක වැඩි වෙනවා 3 4 එහෙම power එක වැඩි වෙනවා. power එක වැඩි වෙනවා. For example, if you take this one 2537 let's say. So here 10 to power of 0, this is 10 to power of 1, this is 10 to power of 2, this is 10 to power of 3. අර එතකොට increment එකක් තියෙන්නේ power එකේ increment එකක් තමයි දිගටම තියෙන්නේ වම් පැත්තට ගමන් කරලා. දකුණු පැත්තට ගමන් කරනවා දශම ඇවිල්ලා ඊට පස්සේ ඒක මේක 5යි 2යි තිබ්බනම් this is 10 to power of -1, 10 to power of -2 ආදී වශයෙන් යනවා. ඒතකොට එච්චර අපි හිතන්න ඕනේ. අපි මේ ටික නම් දැනගන්න ඕනේ දැන් කියපු ටික. ඔය කියපු ටික දැනගන්න ඕනේ. හරි. ඒ ටික ඉස්කෝලේ පාඩම් වලදී පොඩ්ඩක් කරනවා. නමුත් පරිගණක විද්‍යාවේදී මේවා අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ සංඛ්‍යා ඇතුළට ගිහින් මේ අභ්‍යන්තරේ තමයි මේ බලන්න. එතකොට ඔයාලා දන්නවා මේක සුරු කරන්න ගියාම දැන් මෙතන ගණිත කර්මයන් කීයක් තියෙනවද මේ ප්‍රකාශවල? දැන් මේ ප්‍රකාශය ගත්තාම මේ ප්‍රකාශයේ ගණිත කර්මයන් කීයක් තියෙනවද?
කීයක් තියෙනවද mathematical operators? දෙකයි නේද? there are two. එකක් තියෙනවා product එක. product කියන්නේ ගුණිතය. product. ආයෙ තියෙනවා මෙතන මොකද්ද මේ තියෙන්නේ? බලය. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් exponentiation කියලා. එහෙනම් මෙතන තියෙනවා ගණිත කර්මයන් දෙකක් product and exponentiation. ඊට පස්සේ ඔයාලා අහලා තියෙනවා මේ ප්‍රකාශය සුළු කරන්න ගියාම දැන් මේක මට කියන්න බෑනේ සුළු කරලා කට්ටිය. 5 plus 3 minus 4. What is the answer? 4 4යි සර්. එතකොට 5යි 3යි ඉස්සෙල්ලාම 5ට 3යි එකතු කරාම 8 minus 4. Then you deduct 4 from 8. You will get 4 as the answer. Right? Let's move to the other one. 2 times 3 plus 4. What is the answer? 10. 10යි 10යි සර්. එහෙනම් ඉස්සෙල්ලා දෙවරක් 3 6යි 6 plus 4. Then you get 10 as the answer. Let's move to another one. Let's do this one. Right. This one. 5 plus 3 times 4. What is the answer? 32 දෙකයි Kiyada? 32 32. 17යි. 17යි 7යි සර්. Kiyada 17යි කියනවා සාමාන්‍යයෙන්. 17යි 17යි. ආයෙ උත්තර? Any other answers? මුලින්ම කරන්නේ ගුණ කිරීම. Yes, very good boy. එහෙනම් මේකේ අපි ඉස්සෙල්ලා evaluate කරන්න ඕනේ ගුණිතය. ඉස්සෙල්ලා evaluate කරන්නේ you have to evaluate this part. Right? Then you will get 5 times. When this is evaluated, you get 3 times 4 means 12. 12. Oh, ඊට පස්සේ තමයි evaluate කරන්නේ addition. Then that will come up to 17. 17 is the answer. ඒතර ඔයාලට හිතන්න දෙයක් දැන් මෙතන තියෙනවා. එහෙනම් අපි මේ theory එකට අපි කියනවා ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? BODMAS theory. BODMAS or BODMAS. BODMAS කියන්නේ කවුද? පයිතගරස්ගේ මල්ලිද? එහෙනම් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අයියා. නෑ. එහෙනම් මෙයා මේ විද්‍යාඥයෙක් ගණිතඥයෙක් නෙවෙයි මේ ක්‍රමයට තමයි අපි ගණිත ප්‍රකාශය සුළු කරන්නේ. හරි? එතකොට ආන්ගේ චුට්ට වල දැනගන්න ඕන මේ B කියන්නේ මොකද? brackets Brackets. First you have to evaluate brackets. Removing brackets. Then of order. බලය exponentiation. ඕක ගණිතයේදී of කියලා කියනවා of අපි පරිගණක විද්‍යාවට කියන්නේ order exponentiation බලය. Then D divide division. M multiplication. A addition addition. S subtraction subtraction. එහෙනම් ඔයාලා දැනගන්න ඕන මේ theory එකක් තියෙන්නේ brackets, order, division, multiplication, addition and subtraction. ඔය ටික අපි කරන්නේ ඉස්සෙල්ලාම වරහන් සුළු කිරීම, ඊට පස්සේ බලය, ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ගමන් කරද්දී ඉස්සෙල්ලා division හම්බුනොත් division කරනවා නැත්නම් multiplication කරනවා. මේ දෙකම එකම විස්තරේ තියෙන ඉස්සෙල්ලා හම්බෙන එක කරනවා වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. addition subtraction එකත් එහෙමයි වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඉස්සෙල්ලා හම්බෙන එක සුළු කරනවා. ඒක චුට්ටක් යන්තම් මතක තියාගන්න ඉදිරියට අපි මේ වැඩිපුර කතා කරනවා. හරි. එහෙනම් මෙතනදී අපි ඉස්සෙල්ලා සුළු කරන්නේ කොහොමද මෙතනදී? බලය. එහෙනම් ඕනම සංඛ්‍යාවක බිඳු බලය සමානයි හරි. එහෙනම් චුට්ට වැඩි වගේ නේද? right. Okay, let's move down to the lesson. එහෙනම් අපි lesson එකට ගිහිල්ලා lesson එකේ ආයෙ ඔය එනකොට මේ ටික කතා කරමු. දැන් චුට්ටක් එනවා lesson එකේ ටික. right. මෙතන බලන්න shown below are examples using symbols 1 2 3. 1 2 3 භාවිතා කරලා අපි හදා ගන්නවා වැඩි අඩුම
වටිනාකමක් තියෙන සංඛ්‍යාව සහ වැඩිම වටිනාකමක් තියෙන සංඛ්‍යාව 1 2 3 වලින්. දැන් 1 2 3 වලින් වැඩිම වටිනාකමක් තියෙන සංඛ්‍යාව කීයද? 321. අඩුම එක මොකද්ද? 123 123 කියලා අපි දන්නවා. 123. ඒක අමාරු දෙයක් එච්චර නැහැ. හරි. දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. එකයි පහයි දෙකයි කියන සංඛ්‍යාව ගන්න. මේකෙන් කියන්නේ වැඩිම අගය ගිනින සංඛ්‍යාව මොකද්ද? 521. 521. Highest value. Lowest 125. 125. අදාළ එක කියන්න පුළුවන් වෙනවා. ආන් ඒක තමයි කියන්නේ. එතකොට මේක අවබෝධ කරගන්න අපි මොකද්ද දැනගෙන ඉන්න ඕනේ? place value එක. ස්ථානය. අංකේ place ස්ථානීය අගය දන්න අයට තමයි මේක කරගන්න පුළුවන් ටක් ගාලා. හරි මේක අවබෝධ වෙන්නේ ස්ථානීය අගය දන්න අයට. එහෙනම් ඒක එච්චර ගැටලුවක් නැහැ. you can easily understand it. එහෙනම් මේකත් චුට්ටක් අපි ලියා ගන්න වෙයිද? हाँ सर ලියාගමු නේද? ලියාගත්තොත් මේක ඒකේ ඉංග්‍රීසි එකත් සිංහල එකත් වැඩි වෙන්නේ නැහැ පොඩ්ඩයි තියෙන්නේ. just a little. finished. හරි. I am finished sir. හරි සර්. Right sir.
සර් හරි. ඔව් සර්. හරි සර්. හරි සර්. right finish. yes sir. එහෙනම් අපි දැන් තව ඉස්සරහට යනවා. දැන් අර ඉස්සෙල්ලා කරපු පාඩමට සම්බන්ධ වෙනවා. බලමු ඒකෙදි ඔයාලට කොච්චර දුරට මේක දැන් වැටහෙනවද කියලා. right, now look at this one. එතකොට මේකේ කියනවා මේක දැන් මේක ඔයාලා පොඩි කාලේ ඔයාලට මතකද ඉන්නේ ඇබකස් එක මතකද? තකයි සර්. ඔව් සර්. කරාමු. ඔව් සර්. මතකයි සර්. චූටි කාලේදී ඔයාලා ප්‍රයිමරි පන්ති වල ඉඳද්දී දඬු කැට කියලා මේවා ටීචර් අරගෙන නේද එක යුද්ධයක් දඟලන ඔයාලට මේ ඝනකරාමයේ concept එක මේකේ තියෙන සංකල්පය ඔලුවට දාන්න. එතකොට මෙතන තියෙනවා දශමය සංඛ්‍යාවක් සෑදී ඇති ආකාරය අධ්‍යයනය කරමු. මොකද 231 ඝනක රාමුවක නිරූපණය කිරීම. එතකොට ඔයාලා දැන් උතනදී තේරුම් ගන්න ඕනේ ඝනක රාමුව තියෙනවා displaying 2 3 1 on a counting frame. එතකොට එතන ඝනක රාමුව ස්ථාන කීයක් තියෙනවද? How many places? 3යි. එතකොට මේ ඝනක රාමුවේ නිරූපණය කරන්න පුළුවන් ඉලක්කම් 3ක සංඛ්‍යාව විතරයි. ඉලක්කම් 3ක සංඛ්‍යාව විතරයි මේකෙන් නිරූපණය කරන්න පුළුවන්. හරි? එහෙනම් වැඩිම සංඛ්‍යාව කීයද මේක නිරූපණය කරන්න පුළුවන්? 3යි. කීයද? අර කියන්නේ ওই ඝනක රාමයේ නිරූපණය කරන්න පුළුවන් වැඩිම සංඛ්‍යාව කීයද? 999. 999. very good boy. මේකේ අපිට නිරූපණය කරන්න පුළුවන් වැඩිම සංඛ්‍යාව 999. එක ස්ථානයේ 9 තියන්න පුළුවන්. ඒ ඩෙසිමල් නම්බර්ස් නේ. ඩෙසිමල් නම්බර්ස් වල තියෙන වැඩිම අගය 9 තනි ඩිජිට් එකක් විදිහට කියන්න පුළුවන්. As a single digit, the highest value is 9 in the case of decimal number system. So in that case, in the first place you can place 9. In the tens place you can place 9. In the tens place 9 තිබ්බොත් 9න් කීයද හැංගෙන්නේ? 90. 90, yes. 90. ඊට පස්සේ hundreds place එකේ තියෙනවා 9. 9 තිබ්බම මෙතන කීයද? 900. 999 කියන එක දැන් ඔයාලට පැහැදිලි. හරි? 999 කියන එක පැහැදිලි. එතකොට ඇබකස් එකේ තියෙන සංඛ්‍යා දැන් බලන්නකො 231 විහිදුවා දැක්වීම. මේ ඇබකස් එකේ තියෙන සංඛ්‍යාව අපිට පුළුවන් විහිදුවා දක්වන්න. ඇබකස් එක නිර්මාණය කරලා තියෙන ලෝකේ ළමයින්ට මේ ගණිත concept එක ගණිත සංකල්ප ඔළුවට දාන්න. හරි? අදටත් මේ ජපානයේ වගේ රටවල් වල පොඩි ළමයි සියලු දෙනාම ඇබකස් එක භාවිතා කරලා ගණන් හදන්න ඕනේ. ඒ රටවල අපේ රටවල ඇබකස් එක කියන එක ප්‍රාථමික මෙවලමක් මේක අතපත ගාන්නේ ලදරුව පොඩි ළමයි විතරයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ජපානයේ අදට සෑම ඉස්කෝලේකම ළමයින්ට ඇබකස් එක භාවිතා කරලා ගණන් හදන්න දෙනවා. ඒකට යාලා අති දක්ෂ ගණිතඥයෝ බවට පත් වෙනවා. ජපානයේ ඉන්න සෑම කෙනෙක්ම වගේ විශාල ගණිත අවබෝධයක් තියෙන අය තමයි බිහි වෙලා තියෙන්නේ. අපේ ලංකාවේ මේ ඇබකස් එක වටිනාකම කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒතර බාන්නකො මේක මේ එතන විහිදුවා දැක්වීම ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම්බර් එකක් එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් කියලා. නම්බර් දෙකක් තියෙනවනේ එකක් තමයි ස්ටෑන්ඩඩ් නම්බර් එක the other one is the expanded number. ස්ටෑන්ඩඩ් නම්බර් කියන්නේ අපි ලියන සංඛ්‍යා විධිමත් සංඛ්‍යා. expanded numbers කියන්නේ ඒක විහිදුවා දැක්වුවා පසුව. එතකොට බලන්නකෝ දැන් පළවෙනි එක විහිදුවා දැක්වුවා අපි කියමු බලන්න ඒක 2 වැඩි කිරීම 10 දෙවෙනි බලය එකතු කිරීම 3 වැඩි කිරීම 10 පළවෙනි බලය එකතු කිරීම 1 වැඩි කිරීම 10 බිඳුව බලය. ඉංග්‍රීසියෙන් කියන්න බලන්න කවුරු හරි එක. ආද ඒ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් කියන්නේ කෙනෙක්
හරි එහෙනම් අපි කියමු 2 times 10 to power of 2 plus 3 times 10 to power of 1 plus 1 times 10 to power of 0. 0. අන්නේ ප්‍රකාශ ඉංග්‍රීසියෙන්ත් කියන්න හුරු වෙන්න මේවා අපිට ඉංග්‍රීසියෙන් ටිකක් දැනගන්න එක ගොඩක් වටිනවා. ඊට පස්සේ ඒක සුළු කරනවා අපි. ඒක සුළු කරන්න ගියාම මම ඔයාලට කලින් කියලා දුන්නා බොඩ්මස් තියරිය. බොඩ්මස් තියරියට අනුව කාවද ඉස්සෙල්ලා සුළු කරන්නේ ප්‍රකාශයක? ගුණ කිරීමක් කිරීමයි මෙතන. නෑ. ಗುಣ කිරීමට ඉස්සෙල්ලා අර මොනවද තිබ්බේ? එකතු වීම. තිබ්බා B වලට පස්සේ O තිබ්බා. O කිව්වේ මොකද්ද? order. order කියන්නේ බලය. බලය තියෙනවද මෙතන? බලය තියෙනවනේ. තියෙනවා සර්. 10 to the power of 2 කියන්නේ බලය. 10 to the power of 1 කියන්නේ බලය. 10 to the power of 0 කියන්නේ බලය. So first you have to evaluate exponentiation in whatever the expression you get. එහෙනම් මෙතනදී අපි simplify කරනවා evaluate කරනවා මොකද්ද බලය. එහෙනම් evaluate කරපුවාම මොකද්ද ඉන්නේ? 2 times 100. ඒ කියන්නේ 10 දෙවෙනි බලය කියන්නේ කීයද? 100නේ 10 times 10. 10 දෙවෙනි බලය කියන්නේ 10 times 10. 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. plus 3 times 10. ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය සමානයි මොකද්ද? Any number to power of 1 means the number given. එම සංඛ්‍යාව කියලා කියනවා සිංහලෙන්. එහෙනම් ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය සමානයි එම සංඛ්‍යාව. එහෙනම් 10 පළවෙනි බලය සමානයි 10යි, 2 පළවෙනි බලය සමානයි 2යි, 3 පළවෙනි බලය සමානයි 3යි, 4 පළවෙනි බලය සමානයි 4යි. ඒ විදිහට එහෙනම් 3 times 10 එනවා එතනදී. plus 1 times 10 to power of 0. එහෙනම් අපි කියනවා ඕනම සංඛ්‍යාවක බිඳුව වල සමානයි. any number to power of 0 means ඕනම සංඛ්‍යාවක බිඳුව වල සමානයි මොකද්ද? 1 1 කීවා. වෙන මොන හරි තියෙනවද උත්තර? ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය සමානයි 1යි. ඒවා සිද්ධාන්ත. You have to learn them. එහෙනම් ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය සමානයි 1යි. එහෙනම් 10 to power of 0 means 1. එහෙනම් 1 times 1. ඊළඟට අන්තිම එක සිදු වෙනවා මොකද්ද? 2 times 100 means 200 plus 3 times 10 means 30 plus 1 times 1 means 1. Then you add them together, you get 231. That is how you get the number. එහෙනම් මේ යට තියෙන ටික අපි සලකනවා මොකද්ද? expanded number එක කියලා. එතනදී අර 10 බල විදිහට පෙන්වන්නේ ස්ථානීය අගය. හරි? එහෙනම් චුට්ටක් මේක සටහනක් දාගන්න ඊට පස්සේ මම සංඛ්‍යා ටිකක් දෙනවා වලට expand කරන්න මේ විදිහට. abacus එකට දාලා expand කරන්න නම්බර් ටිකක් දෙනවා. හරි? එහෙනම් සිංහලයි සිංහල එකයි ඉංග්‍රීසියි ඉංග්‍රීසි එකයි සටහන් කරගන්නකො. ඒ කියපු ටික පැහැදිලිද ඔයාලට? is it clear to you? Yes, sir. yes sir ගොඩක් පැහැදිලි සර්. සමහර අය ආයෙක එක්ස්ප්ලেইন කරන්න කියනවා. මම වෙන සංඛ්‍යාවක් අරගෙන එක්ස්ප්ලেইন කරන්නම් ඈ. මේක දැන් ඔයාලා ලියාගන්න. I will for example consider some other number and explain that to you. එතකොට මේකට අමතරව තවත් සංඛ්‍යාවක් අපිට හැදෙනවා. හරිද නෙතුලි? right okay. සටහන් කරගන්නකො.
කවුරු හරි මොනවද ඇහුවද? නෑ සර්. right. Sir, I am finished. Sir, I am finished. සර් ලියලා ඉවරයි.
right finish Yes, sir. එහෙනම් Yes, sir. ඔක්කොම ඔයාලා තේරුම් අරගෙන ඇති කියලා හිතනවා සියලු දෙනාම. අපි චූටි මේ තව එකක් හරි ගස්සලා බලමු මේකට අනුව. පේනවද මගේ බ්ලැක් බෝඩ් එක? Oh, sir. මස්කනේද කළු පාටයිනේ. ඔව් සර්. කළු නැතුවයි බ්ලැක් බෝඩ් සුදු පාට වෙනවයි නේද? හරි අපි ගමු සංඛ්‍යාවක් මෙහෙම එකක්. Let's take one number like this. අපි ගමු 462 ගමු. 462 කියන සංඛ්‍යාව මේක 10 පාදේ සංඛ්‍යාවක්. එහෙනම් මේකේ ඩිජිට්ස් 3යි තියෙන්නේ. හරි මේකේ ස්ථාන කීයද? 3යි. ස්ථාන 3යි සර්. දැන් ටග් ගාලා මේක ඇබකස් එකට දාන්න පුළුවන්ද කවුන්ටින් ෆ්‍රේම් එකට? පුළුවන් සර්. හරි දාන්න බලන්න. හරි. හරිද? ඔව්. මේ වගේ අපි ගන්නවා ස්පයික් ඇබකස් එක. එතකොට කූරු 1යි 2යි 3යි. මේකට අපි කියන්නේ ස්පයික් ඇබකස් එක. This is the ones place, tens place and hundreds place. Right. මේ ones place එකේ කීයක් තියෙනවද? 1 දෙකක්. 2. දෙකක් In the tens place 1 හයක්. 2 3 4 5. ඒ කියන්නේ මොන ගොඩවල් හයක්ද? Sir, හයක් තියෙනවා, sir. හරිද? එතකොට මොන ගොඩවල් හයක්ද මේ තියෙන්නේ? 10 කොට 10 ගොඩවල්. මේ 10යි, මෙතන 10යි, මෙතන 10යි, මෙතන 10යි, මෙතන 10යි, මෙතන 10යි. ඇයි 10 ගොඩවල් වෙන්නේ එතන? 10 ස්ථානේ. 10 ස්ථානේ නිසා very good. Right 1 2 3 4. මෙතන මොන ගොඩවල් තියෙන්නේ? Yes, සිය ගොඩවල් 4ක්. කොහොමද මේ සිය ගොඩවල් 4ක් උනේ කොහොමද? 4 සියස්ථානේ පිටලා තියෙන හින්දා. 4 සිය ස්ථානේ පිටලා තියෙන නිසා. ඒ කියන්නේ මේ මෙතන 10 ඒවා 10ක් තමයි උතෙන්ට එන්නේ. මේ 10 ගොඩවල් 10 ගොඩවල් මෙතන උපරිම තියන්න පුළුවන් කීයද? 9 මේකේ ඒවා කීයක් තියන්න පුළුවන්? උපරිම තියන්න පුළුවන් 9යි. 10ක් 9යි. උනේ හැටි මේ පැත්තට 10 වෙලා එනවා. මෙතන 10 ගොඩවල් උපරිම තියන්න පුළුවන් කීයද? 9යි. 9යි. 10 ගොඩවල් 10ක් කියන්නේ කීයද? 100යි. 100යි. වෙලා මෙතෙන්ට. මෙතෙන්ට නා 100 වෙලා. ආයෙක අපිරෙනවා ආයෙනවා. ඒතර ඒවා චූට්ටක් නිකන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි දැන් අපි මේ සංඛ්‍යාව විහිදුවා ලියමු බලන්න. සමානයි මේක ලියනවා ඉස්සෙල්ලා. කොහොමද ලියන්නේ? 4 into 4 times or 4 into 10 to the power of 2. 10 to power of 10 දෙවෙනි බලේ. yes 2 plus what is the next expression? 6 into 10 to the power of 1. 6 into 10 to the power of 1 plus 2 into 10 to the power of 0. 10 to the power of 0. So this is the expression. 4 වැඩි කිරීම 10 දෙවෙනි බලය එකතු කිරීම 6 වැඩි කිරීම 10 පළවෙනි බලය එකතු කිරීම 2 වැඩි කිරීම 10 බිඳුව බලය. 4 times 10 to the power of 2 plus 6 times 10 to the power of 1 plus 2 times 10 to the power of 0 කියන expression එක එනවා. හරි මේක අපි තවදුරටත් සුළු කරනවා. සුළු කරද්දී අපි දන්නවා බොඩ්මස් theory අනුව first you have to evaluate exponentiation. හරි සුළු කරන් බලන්න. 4 times 100. 100 plus 6 times 10 10 plus 2 times 2 1. 1 ඇයි 1 උනේ? එක ස්ථානේ එක පිටින්. ස්ථානේ එක ඉඳලා ස්ථානේ පිටලා තියෙන නිසා. කස්ථානේ නේ. any number to power of 0 means 1 කියන එක. ඕනම සංඛ්‍යාවක බිඳුව වල සමානයි එක නිසා මේක ආවේ. එහෙනම් ඒව මතක තියාගන්න. Right then further evaluating it 400 plus 60. 60යි 60 plus 60යි 2 එකයි. 2. Then you have to put them together.
462යි. 462 you get. ඕන් expand කරපු number එක. 462. ඔය 462 කියන්නේ standard number එක. උඩ ටික තමයි expanded version එක. එහෙනම් ඔයාලා දැනගන්න සංඛ්‍යාවක් විහිදුවාලන්නේ කොහොමද කියලා. හරි. ඒ ටික පැහැදිලි නේද ඔක්කොටම? පැහැදිලි සර්. superior නේද? Right, let's take a ඔව් සර්. 2470 let's say 73. හරි මේකේ counting frame එකකට දාන්න එකත් මොකද වෙන්නේ? spikes කීයක් ඕනද? 4ක්. හතරක් සර්. spikes 4ක් ඕනේ. ones place, tens place, hundreds place and thousands place. Here 1, 10, 100, 1000. Here you have 2000s. Here you have 400s. Here you have 7 tens. Here you have 3 ones. හරි. එතන මේ ටික එකතු කොහමද එන්නේ? අපි ගමු ටක් ගාලා. කියන්නේ ප්‍රකාශي දෙක ගුණ කිරීම 10 තුන්වෙනි බලය. 3 එකතු කිරීම 4 ගුණ කිරීම 10 දෙවෙනි බලය. වෙනි වලය. 7 ගුණ කිරීම 10 පළවෙනි බලය. එකතු කිරීම 3 ගුණ කිරීම 10 බිංදුව බලය. 10 වින්. සුළු කරමු. දෙක ගුණ කිරීම 10 10යි. එකතු කිරීම 4 4 වින්. ගුණ කිරීම 100යි. කිරීම 7 ගුණ කිරීම 70යි. 7 ගුණ කිරීම 10 ගුණ කිරීම 1 should be 10. 3 times 1. 2000 එකතු කිරීම 400 70 එකතු කිරීම 70 එකතු කිරීම 3. 2433 2473. And this is what you get. This is what you get. එහෙනම් අපි මොනම දේ කරන්න ගියත් මේ හදිස්සි වෙන්න ගියොත් we can't do anything. නේද? අපි මොන දේ කරන්න ගියත් අපි හදිස්සි වෙන්න ගියොත් මේ අපිට මේ දේ කරගන්න බෑ. නේද? බත් පිගාන කන්න ගියත් හදිස්සි වෙන්න ගියොත් මොකද වෙන්නේ? බත් පිටවකට ගිහලා මේක හරියට කන්න හම්බෙන්නේ නැහැ. දැන් බත් කන්න පුළුවන් දැන් පන්ති ඉවරෙන්න යන්නේ දැන් ලස්සනට බත් ටික කන්න. පුරා ඒතර මේ ගන්නනුත් චුට්ටක් ඉතින් නේද? මෙනේ කර කර කන්න පුළුවන්. දැන් සමහරවිට ඔයාලා නිින්ද යන්නේ නැති දවස් තියෙනවා. නේද? අල්ලපිට මලගියක් වුණොත් එහෙම නිින්ද යන්නේ නැහැ. ලයිට් නිවන්නවත් විතර දෙන්නේ. ඔව් සර්. අර නැති වුණු මිනිස්සු එනවා පේනවා රැයට. පුතේ කියනවා එනවා නේද? පොල්ලෝ කියන එනවා අර මිනිස්සු. ආයි නිින්ද යන්නෙම නැහැ. ඒ වෙලාවට මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? මේ වගේ ගණන් ටික හදන්න ගන්න. හිතෙන්. ඔයා දන්නේ නැනින්ද කියලා. හරිද? මේ වගේ ගණන් ටිකක් හිතෙන් හදන්න ගන්නකො. ඔයා දන්නේ නැනින්ද කියලා. අර මරුණු මිනිස්සු මතකත් නැහැ මොකක්වත් මතක නැහැ. හරි? එච්චර මේ වගේ ගණිතය හරි බල සම්පන්නයි. හරි නේද අමායා? ඔව් සර්. ඕවට අපේ බය අරින්න හම්බෙන්නේ නැහැ නේද? රෑ එළියක වෙවුලෙන්නේ අර මිනිස්සයා මේ අවසාන කටයුතු කරලා මාසෙක විතර නිකන් නිින්ද යන්නේ. බයද? හරි. එහෙන් බය වෙන්න දෙයක් නැහැ. මැරිච්ච මිනිස්සු වෙනවා කොච්චර දෙයක්ද නේද? එනවා කොච්චර දෙයක්ද මිනිස්සු අය. හරි. එහෙනම් අපේ හිත තමයි මේ මැරිච්ච මිනිස්සු නේද? ආයි කවදාවත් අපි අතට එන්නේ නැහැ. මේ අපේ හිත තමයි සෙලවෙන මනස. හොල්මන කියන්නේ සෙලවෙන මනස. දුර්ලභ පුජ්‍යලයන් තමයි හොල්මන් පේන්නේ. ශක්තිමත් හිතක් තියෙන පුජ්‍යලෙන්ට කිසිම දවසක හොල්මන් ජීවිතේ පේන්නේ නැහැ. හරි? දුර්වල හිත තියෙන මිනිස්සුන්ට පමණයි හොල්මන් පේන්නේ. එනවා ඔයාලගේ හොල්මන් පේනවා නම් ඒ දුර්වල හිතක් තියෙන කෙනෙක් වෙන්නම ඕනේ. නැත්තම් හොල්මන් කියලා જાතියක් මේ පිට නැත. නේද? කෙසෙල් අස්සක් වෙන වුණත් රැය යනකොට මහසෝන අත වෙනවා කියලා කියන්නේ සමහරවල්. දුර්වල යනවා වගේද? ආයේ කවුරුවත් එතන යන්නේ. මහතුන රැයට අත වෙනවා. මොකද මේ කෙහෙල් අත්තක් වෙන්නේ නැති. හරි.
ඉතින් ඒ නිසා මේ හොල්මන් කියලා දෙයක් නෑ ලෝකේ. ඉන්න බය වෙන්න එපා නෑ. මම නියවතක් කළා ඊට පස්සේ අද රැනින් දැන එකක් නෑ කට්ටියට. හරි අද පාඩම තේරුණාද? තේරුණා සර්. එහෙනම් මේ පාඩම් ටික හරියට තේරුම් අරගෙන ඉස්සරහට ගියොත් තමයි අපිට දැන් අද දවසේ අපිට එකමාරක් මේ පාඩම් පොඩ්ඩයි කෙරුවේ මම. නමුත් මේ හොඳටම මේ ගණිත concept ටික ඔළුවට වැටෙන්න ඕනේ නැත්නම් අපිට IT කියන කොටත් දුවනවා පවරේ. ICT කියන අපේ අම්මි ICT එපා කියනවා නේද? මොකද ගණිතය ටික අවබෝධ වෙනවා. එහෙනම් අපි බය නැතුව මේ ටික කරමු ඊළඟ සතියේ මීටත් වඩා අපි ගැඹුරට යනවා. අද ගැඹුරක් නැහැ. අපි මේ ගැඹුරට චුට්ටක් ගියාට දැන් ඒක සරල දෙයක් බවට පත් වෙනවා. ගෙදරින් තා ටිකක් මේ වගේ හදන්න. අද නම් මේ වැඩ ටිකක් කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. good night to everybody. Good night, sir. nice sir. Good night, sir. Right, good night to everybody.